හරි. අද මම කතා කරන්න යන්නේ LKS 37 ප්‍රොවිෂන් ඒ කියන්නේ ප්‍රතිපාදන අසම්භාව්‍යවත්කම සහ අසම්භාව්‍ය වගකීම් ප්‍රොවිෂන් contingent liabilities and contingent asset. මම මේ පාඩමට අදාළ නැතුණත් මම පටන් ගන්නම් මොකද්ද liability එකක් කියන්නේ කියලා. liability එකක් කියන්නේ මෙතන හැටියට කියන්නේ අපි දන්න විදියට liability එකක් කියන්නේ present obligation to කියන්නේ වර්තමාන බැඳියාවක් to transfer economic benefit කියන්නේ අපේ economic benefit transfer වෙන්න කාට හරි as a result of past event අපේ පරණ එකක් හරි event එකක් හින්දා හරිද ඇයි මම මේක ගැන කතා කරේ මම මේ කතා කරේ පාඩමට provision එක මේ contingent liabilities වගේ දේවල් තියෙද්දි අපිට දැනගන්න ඕනේ මොකද්ද මේ liability එකක් contingent liability එකක් provision එක අතර තියෙන difference එක හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි මම example දීලා දෙනවා liability එකට bank loan creditors accrued expenses මම තා පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ ටික අපි බලමු ඒත් එක්ක මොකද්ද provision එකක් කියන්නේ කියලා provision එකක් කියන්නේ provision එක liability එකක් provision is a liability with uncertain timing no amount හරිද ඒ කියන්නේ provision එක liability එකක් හැබැයි ඒ timing එකයි amount එකයි හරියට certain නැහැ නිශ්චිත නැහැ so timing එක හෝ amount එක හෝ දෙකම නෙමෙයි හෝ හරිද එක්සාම්පල් එකක් ගත්තොත් මේ අපි දන්නවා මම පොඩ්ඩක් මේ ප්‍රොවිෂන් එකේ ලයබිලිටි එක මම ගත්ත ගාම පොඩ්ඩක් ඩිෆරන්ස් එක මට පෙන්නන්න. එක්සාම්පල් එකකින් අපි ගත්තොත් බැංක් ලෝන් එකක්. අපි දන්නේ බැංක් ලෝන් එක කෙලින්ම අපි ඒකට ඔරිජිනල් කෙලින් මේක ලයබිලිටි එකක් වශයෙන් අපි ඒක දන්නේ. එතකොට බැංක් ලෝන් එකක් අපි ගත්තාම අපි ඒක රීපේ කරද්දී අපි නැවත ගෙවද්දී ඉන්ස්ටෝල්මන්ට් විදියට අපිට බැංකුවෙන් කියන ඔයා කොච්චරක් ගෙවන්න ඕනද අවුරුද්දට ඉන්ස්ටෝල්මන්ට් එක විදියට. ඔබ කවද්දා ගෙවන්න ඕනේ. මොන කාල සීමාවක් අස්සද ගෙවන්න ඕනේ? අවුරුද්දක් අස්සද ගෙවන්න නැත්නම් මාස 6ක් අස්සද ගෙවන්න ඕනේ? නැත්නම් මාස ගණනද ගෙවන්න ඕනේ? නේ අපිට කියනවානේ. එතකොට දැන් බැංක් ලෝන් එක කියන්නේ ඒක මොනවාක අන්සර්ටන් එකක් තියෙනවද නෑ? ඒකේ amount එක. amount ඉන්ස්ටෝල්මන්ට් එක වෙනස් වෙන්නේ නෑනේ. කාල වෙනස් වෙන්නෙත් නෑනේ නේ. එතකොට බැංක් ලෝන් එකේ කිසිම ටයිමින් එකේ amount එකේ අන්සර්ටන් එකක් නෑ. ඒතර කෙලින් මේක liability එකකට ගන්න පුළුවන් බය නැතුව. හරිද? ඒත් දැන් ප්‍රොවිෂන් එකක්. එක්සාම්පල් යටින් නදිය තියෙන වොරන්ටි කියලා. හරිද? දැන් මේ වොරන්ටි අපි ගත්තාම ඉතින් අපි හිතන්න අපි අවුරුද්දක වොරන්ටි දෙනවා. අවුරුදු 2කට දෙනවා. අවුරුදු 3ක් හරි කමක් නැහැ. එතකොට අපි දන්නවා වොරන්ටි එක දීලා මේ සල්ලි ඉල්ලන් එන්න පුළුවන් කාල සීමාව දන්නවා. එක්ක අවුරුද්දක් නැත්නම් අවුරුදු දෙකක් වෙන්න පුළුවන්. ඒ අපි වොරන්ටි දෙන කාලෙත් එක්ක බැලුවාම. හැබැයි අපිට කියන්න බෑ කොච්චර දෙනෙක් වොරන්ටි ඉල්ලන් ඒදි කියලා. ඒ කියන්නේ එතන අපිට අපි ටයිමින් එක අපිට සර්ටන්. අනිවාර්යයෙන් අවුරුද්දක් විතර සහ අවුරුදු දෙකක් විතර ඉල්ලන් එනවා. අපි වොරන්ටි දෙන කාල සීමාවත් එක්ක බැලුවාම. ඒත් අපිට කියන්න බෑ හරියටම. ඒ කියන්නේ අපිට ගෙස් කරන්න පුළුවන් අපේ පාස් ප්‍රැක්ටිස් එක ගැන අපි පරණ අවුරුද්දක් බැලුවාම මේ අවුරුද්ද සාමාන්‍යයෙන් කීයක් එල්ලන් එයිද කියලා වොරන්ටි වලට පොඩි ගෙස් කරන්න පුළුවන්. ඒත් අපිට ඒක හරියටම amount එක කියන්න බෑ. එතකොට අන්න ඒ වගේ දේවල් තමයි ප්‍රොවිෂන් කියන්නේ. හරිද? එතකොට අපිට ඒ බේස් එක තියන් අපිට එහෙම පක්කත් අපි ඇහුවොත් ප්‍රොවිෂන් කියන්නේ මොකක්ද කියලා අපිට ලස්සන උත්තරයක් දෙනවා මෙන්න මේ වගේ. provision is a present obligation. ඒක present obligation එකක් නේ. අපි warranty කරා නම් අපි warranty එකට දෙනවා කියවන අපිට බැඳියාවක් තියෙනවා. present obligation to transfer economic benefit. ඒ අපි එහෙම කිව්වොත් හින්දා අපේ සල්ලි විදිහට යන්න පුළුවන් warranty ඉල්ලන් ආවොත්. the result of the past event. අපි බඩු එක හින්දානේ past event past කාලේදී. හැබැයි ඒක නේ. දැන් මෙතනට නම් තිබ්බ මොකද්ද? liability. liability definition එක තිබ්බේ දැන් වෙනස් වෙන්නේ කොහමද? which timing no timing time එක හරි amount එක හරි uncertain ඒ කියන්නේ අවිනිශ්චිත example තියෙනවා warranty provision income tax provision දැන් මම දැන් ඔයගලන්ට warranty provision එක පොඩ්ඩක් කිව්වනේ මම දැන් කියන්න ඔයගලන්ට මොකද්ද මේ income tax provision එක සම්බන්ධ වෙන්නේ කියලා අපි income tax එකත් අපි දන්නවා අපි ඒකට provision එකක් කරන්නේ හරිද එතකොට අපි ඉන්කම් ටැක්ස් එකේදීත් අපි හරියටම ටයිමින් එක දන්නවා. සැප්තැම්බර් 15 තමයි ඉන්කම් ටැක්ස් ගෙවන්නේ. වාර්ෂිකව ගෙවනවා නම්. හරිද? නැත්තම් කාර්තුවක් ඉවර වෙලා මේ දවස් 45ක් අස්සේ ගෙවන්න ඕනේ. කාර්තුන් වශයෙන් ගෙවන එකක් නෑ. හරිද? ඒ කියන්නේ අපි ඉන්කම් ටැක්ස් ගෙවන ඩේට් එක දන්නවා.
ඒත් අපි හරියටම දන්නේ නැහැ කීයක් ගෙවන්න වෙයිද කියලා. ඒකනේ අපිට අර මොනවාද අන්ඩර් ප්‍රොවිෂන් ඕවර් ප්‍රොවිෂන් වෙන්නේනේ. මොකද්ද? මතක නැහැ. අදියුවන ගලපන්නේ අපි. ඒකනේ. අපිට හරියටම ගෙස් කරන්න බෑ. ඒත් අපි ටයිමින් එක දන්නවා. එහෙනම් අපිට ඉන්කම් ටැක්ස් ප්‍රොවිෂන් එක ගන්න පුළුවන් ප්‍රොවිෂන් එකක් යටතේ. හරි. පොඩි මම එක්සාම්පල් එකක් පෙන්නන්නම් දැන්. මෙන්න මෙතන ඔයාලා කැටගරයිස් කරගන්න ඕනේ. ෆොන්ට් ෂීට් එක දෙනවා. ෂීට් එක ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේ අපිට බලමු අපි ට්‍රේඩ් පේබල්. අපි දැනට අපි දාන්න තියෙන අපේ තියෙන ක්‍රයිටීරියා එක පොඩ්ඩක් බලමු. මොකද්ද අනිවාර්යෙන් ලයබිලිටි එකක් වෙන්න නම් ඒ කියන්නේ මේ දෙක නිසා තියෙන ටයිමින් ඕ amount එක අන්සර්ටන්. අනිත් ඒවා සේම් නේ. ට්‍රේඩ් පේබල් කියන්නේ අපි ණය හිමියෝ ට්‍රේඩ් පේබල් අපි ඒගොල්ලන්ට අපිට ඒගොල්ලෝ ණයට සල්ලි දෙනවා. අපි කාල සීමාවකට කාල වෙනස් වෙන්නෙත් නැහැ, ටයිමින් එක වෙනස් වෙන්නෙත් නැහැ. එහෙනම් දෙක ලයබිලිටි එකක්. ලයබිලිටි එකක්. බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් එක කියන්නේ අපිට తాවකාලිකව බැංකුවෙන් දෙන ණයක්. අපේ තියෙන ජංගම ගිණුමට කරන්ට් account එකට ඒකෙත් ටයිමින් එක ඒ කියන්නේ අපිට කාලයක් දෙනවා නේ ගෙවන්න. ටයිමින් එකයි amount එක අපි සර්ට් එක මේක වෙනස් වෙන්නේ නැහැ නේද? ඒකත් ඉඳ ගන්න පුළුවන් ඔරිජිනල් ලයබිලිටි එකක් විදියට. නැටිවිටි පේබල් එකත් කියන අපි දැනට අපේ ඔෆිස් එකේ අයින්ලා ඉන්නවා කට්ටිය. මම ඕගලන්ට එන කේස් එක වීඩියෝ එක මම කතා කරලා දුන්නා මොකද නැටිවිටි කියන්නේ කියලා. එතකොට මේ ගිය කට්ටිය වෙනුවෙන් අපි නැටිවිටි පේ කරන්න ඕනේ. එතකොට මේ පේ කරනකම් අපි ඒක ලයබිලිටි එකක් වෙනවා. ගිය කට්ටිය වෙනුවෙන්. හරිද? හරි. ඉන්ට්‍රස්ට් වල කියන අපි බැංකු ණයට ගෙවන්න පොලිය. ඒකත් ලයබිලිටි එකක්නේ. dilapidation payable at the end of the lease agreement. dilapidation කියන්නේ මොකද්ද? අපි මොකක් හරි කුලියට ගත්තාම නැත්නම් ලීස් එකට ගත්තාම ඒකේ හදාගන්න තියෙන දේවල්. දැන් ඔයාලා රෙන්ට් එකට හිටියනම් මොකක් හරි ගේක ඒ මොකක් හරි දැන් ඔයාගේ මොකද්ද මේකක් ගන්නවනේ. ෆන්ඩ් එකක් ගන්නවනේ අර කී මනි එකක් ගන්නවනේ. ඒ කී මනි එකෙන් මොකද්ද කරගන්නේ ඒගොල්ලෝ අපි අපේ රෙන්ට් කාල සීමාව ASCII අපි මොන හරි ටැප් එකක් හරි කරලා නම් තීන්ට ගලවනවා නම් පොතු ගහලා නම් ගල් කඩලා නම් ඔය මේවා කඩලා නම් මේ අපේ ඒ කී මනි එකෙන් කොටසක් තියා ගන්නවා මෙන්න ඕගොල්ලෝ මෙච්චර දේවල් අපේ කඩලා වෙනවා තියෙනවා එහෙනම් මම තියා ගන්න. එතකොට අපි කී මනි එකක් දෙද්දි අපි හිම වෙන් කරගන්න එනවා අපෙන් අතෙන් සිද්ධ වෙන දේවල් වලට. එතකොට මේ dilapidation payable එක කියන්නේ ඒ වගේ payable වන දෙයක් අපිට ඒකට අපි ඒක හරියටම දන්නේ නැහැනේ. අපිට කියන්න බෑ අපේ අතෙන් කොච්චර කැඩෙයිද කියලා. dilapidation එකනේ. එතකොට අපිට මේ dilapidation payable එක at the end of the day ඒ කියන්නේ අපි අද ගන්නවා නම් lease agreement එක නැත්නම් rent agreement එක ඉවර වෙන තම අවුරුදු 5කින් නම් අපිට කියන්න පුළුවන්ද එහෙම? හරියටම. ඒතකොට guess කරන්න පුළුවන්. අපෙන් අහන්න පුළුවන් සාමාන්‍ය ඒ කියන්නේ අපිට අහන්න පුළුවන් ගෙවල් අයිතිකාරයාගේ සාමාන්‍යයෙන් කොච්චරක් වගේ අවුරුදු වල බලලා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ පහුගිය කට්ටිය කොච්චරක් ගෙවන්න උනාද කියලා අපිට බලලා පොඩි පොසිෂන් එකක් දාගන්න පුළුවන්. එතකොට මේක අපි ඇත්තටම අපිට අපි දන්න අවුරුදු භාගයෙන් තමයි එතකොට මේක දෙන්න ඕනේ. ඒත් අපි amount එක හරියටම දන්නේ නැහැ. එතකොට guess කරන්න පුළුවන්. එහෙනම් මේක අපි ගන්නේ provision එකක් විදියට. provision එකක් විදියට ගන්නෙ. dividend payable වල අහලා තියෙනවද දන්නේ නැහැ. dividend payable කියන්නේ අපේ සාමාන්‍ය කොටස් වලට නැත්නම් සාම කොටස් වෙන්න පුළුවන්. අපේ තියෙන preference shares නැත්නම් ordinary shares වෙන්න පුළුවන්. හරිද? අපි ඒවට ගෙවන්න අපි approve කරපුවා. shareholders approve කරපු ඒවා තාම ගෙවලා නැත්තම්. හරිද? තාම ගෙවන්න නැතුව තියෙනවනේ අපි කියනවා dividend payable කියලා අපි ඒක current liabilities වල පෙන්නනවා. එතකොට මේක ගෙවිය යුතුයි මේක ඉක්මනට ගෙවිය යුතුයි අපි ගෙවන්න ඕන ගාණක් දැන් තීරණය කරලා ඉවරයි approve කරලා ඉවරයි. එතකොට මේකත් liability එකක් වෙන්නේ. කාල සීමාවක් ගන්න ඉක්මනට ගෙවන්න ඕන කියලා මේ ගෙවන්න ගාණක් තීරණය කරලා ඉවරයි shareholdersලා මේ මීටින් එකේදී. අනිත් එක refund payable for good to be return. ඒ කියන්නේ warranty නේ refund කරනවා කියන්නේ අපි දන්නේ කොච්චර කාලයක් කොච්චර ඉල්ලන් ඒද කියලා. කොච්චර දිනක ඉල්ලන් ඒ refund කරලා අපි දන්නේ නැහැ. ඒත් අපිට කියන්න පුළුවන්. අපිට කොන්දේසියක් දාන්න පුළුවන්. මෙච්චර කාලයක් දෙන්න ඕගොල්ලන් refund කරන්න. සාමාන්‍යයෙන් එහෙමනේ ප්‍රැක්ටිකල් නේ. කියන්නේ සතියකින් අදුම ඇවිල්ලා මාරු කරන්න. සතියකින් පොත මාරු කරන්න කියන්නේ. දැකලා තියෙන්නේ ඕගොල්ලෝ. එතකොට මේක refund කරන්න නැත්තම් අලුතෙන් මොකක් හරි භාණ්ඩයක් ගන්න වෙනුවට අපි කාලයක් සාමාන්‍යයෙන් දෙන්න. එතකොට ඒ කාලයක් අපිට කියන්නේ කාලේ සර්ටන් අනිවාර්ය සතියකින් තමයි ඉල්ලන් එනවනේ ඉල්ලන් එන්නේ. ඒ amount එක සර්ටන් කරන්න බෑ. හරි එතකොට ඒකත්
ඒකත් ප්‍රොවිෂන් එකක්. ඒ රිෆන්ඩ් එක දැන් වොරන්ටි එක. වොරන්ටි ප්‍රොවිෂන් එකත් ඔයගොල්ලෝ දන්න වොරන්ටි ප්‍රොවිෂන් එක මම ඉස්සර ඩිස්කස් කරා. ඩීකමිෂනින්. හරිද? ඩීකමිෂන් කියන්නේ ඒක අපි අයින් කරන්න. ඒ කියන්නේ හිතන්න අපි දැන් මොකක් හරි මැෂින් එකක් තියෙනවා, අපේ ලොකු මැෂින් එකක් තියෙනවා. මේක දැන් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ කොන්ක්‍රීට් එකකට සෙට් කරලා එහෙම තමයි තියෙන්නේ. හරිද? දැන් මේක යූස්ෆුල් ලයිෆ් ටයිම් එක අවසානයේ ඔයගොල්ලෝ දන්නවද මේ ගලවන්න වෙන ගේමක් දෙන්න වෙන. එතකොට ඒ ගේමක් දෙන්න සල්ලි යනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ගලවන්න මේ ගල් ටික කරලා දාන්න මැෂින් එක කැලි කරන්න වෙන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ එතන පොළොව හදාගන්න ඒ ගලලු වෙලා ගාණක් යනවා. ඒතර අපි ඒකට තමයි කියන්නේ ඩීකමිෂනින් කොස්ට් එක. ඒතකොට අපිට ඇසෙට් එකක් ගද්දි ඒකත් පොසිෂන් එකක් වශයෙන් දාන්න පුළුවන්. මේ තව අවුරුදු භාගයක් යූස්ෆුල් ලයිෆ් අවුරුදු 10ක් නම් අපි දන්නවා අනිවාර්ය අවුරුදු 10ක් ඇතුළත 10ක් වුණාට පස්සේ මේක අපිට දැන් දරන්න වෙනවා. මේ ඒත් අපි ඇත්තටම කාලේ දන්නේ නැහැ. ඒ හින්දා අපිට මෙතන පොසිෂන් එකක් විතර තමයි ගන්න වෙන්නේ මේ තියෙන ඩීකමිෂනින් කොස්ට් එක. පොසිෂන් ටේබල් දන්නවා ඔයගොල්ලෝ පොසිෂන් ඔයගොල්ලෝ ගෙවන්න තියෙන ගාන සේල්ස් කට්ටියනේ. ඒක ඉතින් පොසිෂන් එකක් එන්නේ නැහනේ. ඒක අනිවාර්යෙන් ලයබිලිටි එකක් එන්නේ. අනිත් එක ඩිස්මැන්ට්ලින් කොස්ට් ඒ කියන්නේ ඩිස්මැන්ට්ලින් කොස්ට් එකක් කියන්නේ ඒක අපි ඒක අපි තිබ්බා වගේ කියන්නේ ඒ වදන ගොඩනැගිල්ලක් හදලා තියෙනවා ලීස් කරපු ලීස් එකට ගත්ත ඉඩමක. ගොඩනැගිලි කියන ඇසෙට් එකනේ. ඒ ඉතින් ලීස් කාල අවසානයේදී ඔයා අනිවාර්යෙන් මේ ලීසින් ඉඩම අයිතිකාරයාට ඉඩම තිබ්බා වගේම දෙන්න ඕනේ. බිල්ඩින් එකක් හදුවා කියලා බිල්ඩින් එක දෙන්න බෑ ඒගොල්ලන්ට. එතකොට මේ ඇසෙට් එක බිල්ඩින් එකේ ඇසෙට් එක ඔයා ගලවලා අයින් කරන්න ඕනේ. ගලවලා අයින් කරලා තිබ්බා වගේම ඉඩම දෙන්න ඔයාට යම්කිසි මුදලක් යනවා. ඒතර අපි ඒකට කියනවා ඩිස්මැන්ට්ලින් කොස්ට් කියලා. හරිද? එතකොට ඒ ඩිස්මැන්ට්ලින් කොස්ට් එකටත් අපි දන්න දීස් කාල සීමාවස් අපි අනිවාර්යෙන් දෙන්න බෑ. නේ? එතකොට මේකෙත් අපි ටයිමින් එක දන්නවා එමවුන්ට් එක දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එමවුන්ට් තමයි හරියට දන්නේ ටයිමින් එක ගොඩක් වෙලාවට දන්න මේ ප්‍රොවිෂන් වලදී. කලාතුරකින් තමයි අපි එමවුන්ට් එක දැනගෙන මේ ටයිමින් එක නොදන්න එකක් එන්නේ. මොකද මේක ප්‍රොවිෂන් එකක් වෙනවා. බැංක් ලෝන් මම කතා කරේ ලයබිලිටි එක ප්‍රොවිෂන් for bad debts. ඒකත් ප්‍රොවිෂන් එක. කියන අපි ප්‍රොවිෂන් කරනවා මෙච්චරක් අපේ ණයගැතියෝ නැති වෙයි කියලා අපිට අපේ තියෙන පාස් ප්‍රැක්ටිසස් එක බලලා අපි නේ කිසිවලක් නැහැ bad debts කියන ප්‍රොවිෂන්. කියන්නේ අපි ප්‍රොවිෂන් කරනවා. නැත්නම් අපි කියනවා ප්‍රොවිෂන් for impairments කියන්නේත් මේකටයි. නේ? හරි. ඒතකොට ඒක ප්‍රොවිෂන් එකක් වෙන්නේ. හරි බෑඩ් ඩෙබ්ට්ස් කියන්නේ නැත්නම් ඉම්පයර්මන්ට්ස් කියන්නේ එක්ස්පෙන්ස් එක. ප්‍රොවිෂන් එකක් කරනවා කියන්නේ ඒකට ඒක ප්‍රොවිෂන් එකක්. හරි. පොඩි ඇක්ටිවිටි එකක් හරි පොඩි මේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරන්න ඕගොල්ලන්ව තනියෙන් කරන්න පුළුවන් ඔයගලන්ට. ඔන්න දැන් ආයෙ මම ආව මේ ෂීට් එකට. හරි. අපි කියලා මම ඔයාලට කිව්වා මෙතන ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕනේ. හරිද? හරි. අපේ ප්‍රොවිෂන් එකක් කරන්න අපේ තියෙන කී රික්වයර්මන්ට් එක තමයි මොකද්ද? එතන ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕනේ. මොකද්ද ඔබ්ලිගේෂන් එක කියන්නේ? ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් කියන්නේ වර්තමාන බැඳියාවක්. සිංහලෙන් දාන්න බැඳියාවක් කිව්වම මම බැඳිය අපිට පැහැදිලි කරන්න ඉස්සරහට කියමු. හරිද? ඔබ්ලිගේෂන්. එතකොට මේ අපිට අනිවාර්යෙන් ඒක ප්‍රොවිෂන් එකක් වෙන්න අනිවාර්යෙන් ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕනේ. මේ පොළවේ තියාගන්න. ඉතින් අපි දැන් බලමු ඉස්සෙල්ලා තියෙනවා ඔබ්ලිගේෂන්. හරිද? ඔබ්ලිගේෂන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ විදි දෙකකට ඇති වෙන්න පුළුවන්. හරිද? බැඳියාවන විදිහට ඇති වෙන්න පුළුවන්. එකක් තමයි constructive obligation අනිත් එක තමයි legal obligation. හරිද? constructive obligation එක කියන්නේ ඒක legal නෙවෙයි. තේරුණානේ? constructive කියන්නේ ඒක business එක ඇතුළෙන්ම අපි හදාගත්ත දෙයක්. legal කියන්නේ ඒක external parties හින්දා සිද්ධ වෙන දෙයක් ගොඩක් වෙලාවට. හරිද? මම දැන් constructive obligation එක කතා කරොත් constructive obligation එකක් ඇති වෙන්න පුළුවන් past practices හින්දා. ආයෙත් වෙන්න පුළුවන් අපි publish කරපු policies හින්දා. බලමු past practices. අපි හිතන්න මොකක් හරි කම්පැනි එක මේ අපි හැම අවුරුද්දෙම බෝනස් දීගෙන යනවා. හැම
හැම අවුරුද්දම දෙසැම්බර් වල නත්තරට බෝනස් දෙනවා. අපි හිතමු අවුරුද්ද ප්‍රොෆිට් එකෙන් 10%ක් දෙනවා කියලා. එතකොට දැන් ඔක දැන් දිගටම කරන් ඇවිල්ලා කියන්නේ දැන් ඔක කියන්නේ කිසිම තැනක ගහලා නැහැ. කිසිම තැනක මේ බෝනස් දෙන එහෙම කතාවක් නැහැ. ඒක දෙනවා. හැම අවුරුද්දම 10%ක් වෙන් කරනවා. ඒ කියන්නේ සේවකයන් වෙනුවෙන් වෙන් කරනවා බෝනස් දෙන්න. හරිද? එතකොට දැන් එහෙම කියලා නැති වුණත් දැන් මේ අවුරුද්දේ ප්‍රොෆිට් එක දිහා බලලා අපේ ඉන්න සේවකයන්ට තීරණය කරන්න පුළුවන් ඒ සැරේ මෙච්චරක් වගේ අපිට හම්බෙයි කියලා. ඒ කියන්නේ මේක වෙන්නේ කක්ක දැක් කියන්නේ විෂන් එකේ තිබ්බ දෙයක්වත් මේකත් නැහැ. මේක ඉස්සර ඉඳන් මේගොල්ලෝ කරන් ආවා. ඉස්සර ඉඳන් මේ පඩි දීගෙන බෝනස් එක දීගෙන ආවා. නේ? නැත්නම් අපි කියමු මේ එකක් හරි ගඟක් ගාව ඉන්න හෝටල් එකක් කරන මිනිස්සෙක් අවුරුද්ද රටාවක් අපේ ගඟ සුද්ධ කරනවා. ඒකෙන් දෙන අර අපිට අවදාන හින්දා නේ? කියන්නේ හෝටල් එක අයිතිකාරයෙක්. එතකොට එයා එහෙම කරලා එකපාර මේ අවුරුද්දේ සුද්ධ කරන්නේ නැතිව හිටියොත් ගමේ කට්ටිය කියන්න පුළුවන් මේගොල්ලෝ මේ පාර කරේ නෑ මේ සුද්ධ කරන එක. නේ? ඇසෙල්ලා මෙයා ගිහිල්ලා කිව්වොත් නඩු දානවා ගමේ කට්ටිය. සුද්ධ කරේ නෑ කියලා මේ අවුරුද්දේ. මෙයාගේ පොලිසියට කියනවා පොලිසියට අයිතිකාරයා කියනවා ඉතින් මගේ කිසිම එහෙම නෛතික බැඳියාවක් නෑ මේක හැමදාම සුද්ධ කරන්න. එහෙම කියන. එතකොට පොලිසියෙන් අහනවා මේක ඔයගොල්ලෝ හැමදාම කරන් ආවද කියලා අහනවා. එතකොට කියනවා හැමදාම කරන් ආවා. ඉතින් එහෙම නොපෙනෙන සාමාන්‍ය ගොඩාක් අවුරුදු 10ක් 15ක් මම මේ දේ කරන් ආවා. මට මේ මොකටම කරන්න බැරුනේ. එතකොට පොලිසියෙන් කියන්නේ මොකද්ද ඔයාට බැඳියාවක් තියෙන එක මේ අවුරුද්ද කරන්න. මොකද ඔයාට ඔයාගේ පාස් ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඒ දේ හැම අවුරුද්දෙම කරලා. නේ එතකොට කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙනවා මේ පාස් ප්‍රැක්ටිස් එක සරහා. අනිත් එක තමයි මොකද්ද? පබ්ලිෂ් කරපු policies of entity. කියන අපේ බිස්නස් එකේ policies. හිතන්න අපි පොලිසියක් දානවා අපේ මොකක් ඇඩ් එකක් දාලා හරි අපේ වෙබ්සයිට් එකේ පෝස්ට් එකක් ගහලා හරි කමක් නැහැ. අපි පොලිසියක් අලුතෙන් ගේනවා අපේ බිස්නස් එකෙන් බඩු ගන්නවා නම් අපි වොරන්ටි දෙනවා 150 අවුරුද්දක් දෙනවා අවුරුදු 3ක් දෙනවා වොරන්ටි. නැත්නම් ලයිෆ් ටයිම් දෙනවා. ඒක පොලිසියක් බිස්නස් එකේ. එතකොට ඒක රජයෙන් කිව්වද අපිට දෙන්න කියලා වොරන්ටි මිනිස්සුන්ට නෑ. අපිට කිව්වේ නෑ රජයෙන් වොරන්ටි දෙන්න කියලා. හරිද? එතකොට මේ අපි මේක උනේ මොකද අපි පබ්ලිෂ් කරා. අපි මහජනතාවට පබ්ලිෂ් කරා අපේ බිස්නස් එකේ අලුත් පොලිසි එක මොකක්ද අපි වොරන්ටි දෙනවා කියලා. නැත්නම් ඒක පබ්ලිෂ් කරනවා අපි ලොකුවට කියන අපි එන්වයරන්මන්ට් එකට ආදරේ හින්දා අපි පබ්ලිෂ් කරලා කියන අපේ එන්වයරන්මන්ට් පොලිසියක් තියෙනවා. මේ අපි හැම අවුරුද්දම මෙහෙම ගස් සුද්ධ කරන නැත්නම් අපි ගස් හිටවනවා. මේගොල්ලෝ පබ්ලිෂ් කරනවා. එතකොට මේ පබ්ලිෂ් කරපුවාම මොකක්ද පොලිසි එකක් ඒගොල්ලන්ට බැඳියාවක් තියෙනවා ඒකේ අදාළ කාල සීමාවට කරන්න. ඒතොර ඒ හරහා මේ පබ්ලිෂ් කරපු පොලිසිය හරහා අපිට එතන මොකද්ද? කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙනවා. ඒතොර කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙන්නේ පාස් ප්‍රැක්ටිසස් හරහා සහ අපි පබ්ලිෂ් කරපු policies of entity හරහා. තේරුණා කියලා. අනිත් එක තමයි legal obligation කියන obligation එකක් වෙන්න පුළුවන්. අනිත් විදිහ තමයි legal obligation. ඒක කොහොමද තියෙන්නේ? එකක් තමයි contractual law. ඒ කියන්නේ ගිවිසුම්ගත නීතියක් ගැන. ගිවිසුම් නීතිය වගේ අහලා තියෙටි කරපු කට්ටියම ගිවිසුම් නීතිය. කියන්නේ අපි දෙන්නෙක් අතර ගිවිසුමක් ගහගත්තා. හරිද? හිතන්න ඔයා දැන් කියන ණයට මාක් හරි බඩුවක් ගන්නවා. මේ sorry. ඔයා ලීස් එකට ඉඩමක් ගන්නවා. හරිද? දන්නවා සාමාන්‍යයෙන් බද්දර ගත්තාම වෙන්නේ මොකද්ද? ඕගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කදාල කාල සීමාව ඇස්සේ ඉවරුනාම අදාළ කාල සීමාව අඩු කාලේ අවසන් වුණාම ඔයා තිබ්බ දෙන දෙන්න ඕනේ. ඒ ගස් තිබ්බ දෙරේ ගස් විතෝල ගන්නට දෙන්න ඕනේ. වෙනස් කරන්න බෑ දෙද්දි. ඒත් ඔයාලට පාවිච්චි කරලා වෙනස් කරන්න පුළුවන්. එතකොට ඔයා කොන්ට්‍රැක්ට් එකක් ගහනවා. ඔයා දැන් වියදම එළවෙනවා. මේ ලීස් එක දැන් ලීස් එකට ඉඩම් දෙන කට්ටිය එක්ක. එතකොට ඔයාගේ එතන පොරොන්දු වෙනවා. එතන පොරොන්දු වෙනවා අදාළ ලීස් කාල සීමාව අවසානයේ ඔයා මේක තිබ්බ වගේම දෙනවා. එතකොට එතන මොකක්ද ඔයාලට කොන්ට්‍රැක්ට් එකක් හින්දා දැන් මෙතන ඔයාලට ඔබ්ලිගේෂන් එකක් ඇති වුණා. මොකක්ද ඔබ්ලිගේෂන් එක? ඔයා වියදම දරලා ඉවරලා මේවට ටික අයින් කරලා ඉවරලා ලස්සනට තිබ්බා වගේම දෙන්න. එතකොට මේ ලස්සනට තිබ්බා වගේම දෙන්න ගොන්නක අයින් කරන්න ගාය දැන් ගස් හිටවන්න එහෙම. ඔයාට යම්කි සුවලක් නැහැ. එතකොට ඒක ඔයාට ෂුවර් කරන්න බෑ. හරිද? ෂුවර් කරන්න බැරි ගානක් වුණාට මෙතන ඔයාට බැඳියාවක් තියෙනවා. මම මෙතන මේන් කතාවේ බැඳියාව නේද?
එතන බැඳියාමක් තියෙන. එතන මේ කොන්ට්‍රැක්ට් එක ඔයයි ඒ ලීස් ඇග්‍රීමන්ට් ලීස් එක්කෙනයි අතර සිද්ධ වෙච්ච ඇග්‍රීමන්ට් එකකින් මෙතන මොකද්ද කොන්ට්‍රැක්චුවල් ලෝ එකකින් වාට ඔබ්ලිගේෂන් එකක් ඇති වුණා. අපිට කියනවා මොකද්ද ලීගල් ඔබ්ලිගේෂන් එකක්. තව විදියක් තමයි ප්‍රොවිෂන් ඉන් පාර්ලිමන්ට් ඇක්ට්. හරිද? කවදාවත් බිස්නස් එකක් වුණාම රජයත් එක්ක ගිහිල්ලා ඇග්‍රීමන්ට් එක සයින් කරනවත් මම බදු ගෙවනවා කියලා ඔයාලට. කවදාවත් නැත්තම් පාස් ප්‍රැක්ටිස් එකක් තියාගන්නද බදු ගෙවන්න? ගොඩක් වෙලාවට නැහැ. එතකොට අපි පොලිසියක් අපි පබ්ලිෂ් කරන බදු ගෙවනවා කියලා නෑනේ. අපි බදු ගෙවන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය මේ බදු ගෙවන්න කියලා ඒගොල්ලෝ පාර්ලිමේන්තු ඇක්ට් එකක් ගෙනාවු හින්දා. නේ? එතකොට මේ පාර්ලිමේන්තුවේ ප්‍රොවිෂන් නැත්තම් අපි කියනවා මේ ඇක්ට් හින්දා අපිට ප්‍රොවිෂන් කරන්න සිද්ධ වෙනවා. අපි කමනින් එක්සැම්පල් එකක් ගත්තොත් ඉන්කම් ටැක්ස් ප්‍රොවිෂන් කරන්න අපි මේ පාර්ලිමේන්තු ඇක්ට් හින්දා. ඒතකොට ඒ හින්දා තමයි ලීගල් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙන්නේ. එතකොට ඉන්කම් ටැක්ස් ප්‍රොවිෂන් එක දාලා වෙන්නේ අපේ ලීගල් ඔබ්ලිගේෂන් එකකට. අදර් ලෝස් කිව්වම ටික එක ඔය තියෙන එන්වයරන්මන්ටල් ලෝස් ඔය එක දේවල් හින්දා ඇති වෙන්න පුළුවන් මේ නීති මේ පැත්තේ වලට තියෙන එක එක තත්ත්ව පාලන ඒ වගේ දේවල් හින්දා ඇති වෙන්න පුළුවන් ලීගල් ඔබ්ලිගේෂන්ස්. හරි. එතන තේරෙනවද මෙන්න මේ හරි හොඳට. එතකොට ඔබ්ලිගේෂන් එක කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් විදියට හරි ලීගල් ඔබ්ලිගේෂන් එකක් හරි ඇති වෙන්න පුළුවන්. හරි. තව දෙයක් දැන් තව ස්ටෙප් එකක් ඉස්සරහට එන්න යන්න. හරිද? ඔන්න තව දෙයක්. To having present obligation. වර්තමාන ඇඳියාවක් ඇති වෙන්න නම් ඒක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකකින් වෙන්න ඕනේ. ඔබ්ලිගේටිව් ඉවෙන්ට් එක කියන්නේ ඔබ්ලිගේෂන් එකක් ඇති වෙන්නේ ඔබ්ලිගේෂන් එකක් ඇති වෙන්න නම් ඒක ඔබ්ලිගේටිව් ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ කියනවා. මොකද්ද මේ? කියන්නේ ඔබ්ලිගේටිව් ඉවෙන්ට් එකක් දෙන විදිහ හරි බලමු. ඔබ්ලිගේටිං ඉවෙන්ට්. දැන් මේකත් එක්කම දැක්කද පොඩි දෙයක් හිතෙන්න තියෙන හරිද? An obligating event is an event that create legal law constructive obligation. හරිද? දැන් obligation obligation event එකක් කියන්නේ ඒක event එකක් that creates legal law constructive event constructive obligation. අපි example එකක් ගත්තොත් example එකක් දීලා මම කියන්නම් කියලා ඉවරලා that result in entity having no realistic alternative to settle the obligation. හරි. මොකක්ද මම මේක එක්සැම්පල් එකෙන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕගොල්ලන්ට. දැන් හිතන්න ඔයගොල්ලෝ පබ් එකක් හරි ඔය බාර් එකක් කරනවා. බාර් එක කියන්නේ නයිට් ක්ලබ් එකක්. හරිද? එතකොට මේ නයිට් ක්ලබ් එකට දුම් බොන කට්ටියයි ස්මෝකර්ස්ලයි නන් ස්මෝකර්ස්ලයි දෙන්නම එනවා. දෙගොල්ලෝ එනවා. හරිද? පබ් එකක් නේද? ඒතර මේකට මේ දැන් මේ කොරෝනා ඇස්සේ මෙහෙම දුම් බොන්න එපා කියලා එකපාර මහජන සෞඛ්‍යයෙන් ඇවිල්ලා කියනවා. PHL ඇවිල්ලා කියනවා මේක එක්ක වහන්න ඕනේ. දැන් මේක එක්ක වහන්න එහෙම කියන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක පවත්තන් යනවා නම් මේක බෙදන්න ඕනේ දුම් බොන කට්ටිය වෙනමයි දුම් නොබොන කට්ටිය වෙනම. ඒක නඩුම ගන්න දුම් නොබොන කට්ටිය අත ඉතුරු වෙන්නේ නේ. අරුන් ඉතින් බොන එකනේ. එතකොට දැනට ඔයා මේ එතකොට මේ වැඩේ කරන්න. දැන් මේගොල්ලෝ කියන වගේ වැඩේ කරන්න ඔයාට මේ හෝල් එකේ මැද්දෙන් තාප්පයක් ගහන්න වෙනවා. හරිද? එතකොට මේ තාප්පය ගහන්න ඊදමක් යනවනේ ඔයාට දැන් මේ තියෙන හෝල් එක වෙන් කරන්න යන්නේ දුම්බන කට්ටිය දුම් නොබන කට්ටියටයි. මැද්දෙන් තාප්පයක් ගහන්න වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් ඒ පබ් එකේ අයිතිකාරයා බලනවා ප්‍රොවිෂන් එකක් කරන්න. දැන් මගේ වියදමක් යනවනේ. ඒ වියදමට එයා ප්‍රොවිෂන් එකක් කරන්න බලනවා. කියන්නේ මේ තාප්පයක් ගන්න දැන් මේක වෙන් කරන්න කිව්වා. හරිද? වෙන් කරන්න කිව්වා මේක රජයෙන් කිව්වේ. නේ? ඒක දෙක එතන මොකද්ද? ලීගල් ඔබ්ලිගේෂන් එකක් තියෙන්නේ. එතකොට මේ PHR ඇවිල්ලා කිව්ව හින්දා මෙතන පාර්ලිමේන්තු ඇක්ට් එකක් කරා නැත්නම් අදර් ලෝ එකක් කරා හරි කියන්නේ සෞඛ්‍ය මේ අපේ හෙල්ත් ලෝ එකක් කරා හරි අපිට දැන් මොකද තුන දැන් ලීගල් ඔබ්ලිගේෂන් එකක් ඇති වුණා මේ ඉවෙන්ට් එකෙන් නේ අන්න an obligated event is an event that create legal law constructive obligation හරිනේ දැන්
ලීගල් ඔබ්ලිගේෂන් එකක් ඇති වුණා. දැන් මේ මිනිහට මේ ඉන්න අයිතිකර කල්පනා කරනවා මේකට පොසිෂන් එකක් කරන්න පුළුවන්ද කියලා. මක්කර වෙන්කිරීමක් කරන්න පුළුවන්ද කියලා. මම ඕන දෙන්න කරන්න පුළුවන් කියලාද. දැන් ගානක් යනවා. එතන ලීගල් ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. එතන සමහර කට්ටිය මම හිතනවා දැන් මම ඇසියුම් කරනවා ඔයගොල්ලෝ හිතනවා කරන්න පුළුවන් කියලා සමහර කට්ටිය හිතයි. සමහර කට්ටිය හිතයි කරන්න බෑ කියලා. හරි. කියන කරන්න බෑ කියලා. මොකද මෙතන කියන මොකද්ද? that result an entity having no realistic alternative settle the obligation කියන්නේ මේ ඉවෙන්ට් එක මේ ටාප් එක ගහන්න කිව්ව එකෙන් ඒ ගහන්න තාප්පයක් ගහන්න යන දැන් මේ දෙකොල්ල වෙන් කරන්න ඒ කොස්ට් එක අපිට සෙටල් කියන්නේ ඒ කොස්ට් එක අපෙන් අයින් කරගන්න අපි ඒක පියවන්න නැතුව අපි වේදම දරන්න නැතුව අපිට ඒක අයින් කරගන්න අපිට වෙනම ඕල්ටර්නේටිව්ස් තියනවාද කියලා දැන් බලන්න ඉවෙන්ට් එක ගත්තාම මේ තාප්පේ නොගහ මේක කරන්න පුළුවන් මේ නන් ස්මෝකස්ලා අයින් කරන්න පුළුවන් ඔව් පුළුවන් අපිට පුළුවන් බෝඩ් එකක් ගහලා ස්මෝකස්ලා එන්න එපා කියන්න මේකට එතකොට වාට තාප්පේ ගහන්න ඕනේ එතකොට මේකට ඔක්කොම එන්නේ නන් ස්මෝකස්ලා එන්නේ ගන්න තන සිගරට් බොන්න කට්ටිය තව ඕනනම් වාට මේක වහන්න පුළුවන් බිස්නස් එක වහන්න පුළුවන් බිස්නස් එක ඊට පස්සේ වාට තාප්පයක් ගහන්න දෙයක් නැහැ ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන් ඒ වාට එතන වාට සම්භාවිත වාට දෙන හැකියාවක් තියෙනවා මේක වහලා බිස්නස් එක වහලා කමන්නේ තාප්පේ ගහන නවත්ත ගන්න නේ වාට ඕන කියලා පුළුවන් මෙතන බොන්න එපා මීටර් 100ක් දුරින් සිගරට් එක වීය ඉවරලා මෙතනට එන්න කියන්න පුළුවන් එතකොටත් වාට තාප්පයක් ගහන්න මොකද වාගේ ස්මෝකර්ස්ලා එන්නේ නැහැ නේ කියන වාට ඕල්ටර්නේටිව්ස් තියනවා මේ කොස්ට් එක බැහැර කරන්න ඔයාගෙන් බැහැර කරන්න නේ හරි එතකොට මේක වාට මේක ඔබ්ලිගේට් ඉවෙන්ට් එකක් වෙන්නේ නැහැ ඒ හින්දා වට ප්‍රොවිෂන් එකක් කරන්න බෑ මේ බිත්තිය වෙන්නේ දැන් මම කිව්වෙන්නේ නැති කර මම දැන් කියන වෙන එකක් දැන් ඔයා මොකක් හරි වංචාවක් කරලා ඔයාට නඩු තීන්දුවක් දෙනවා රුපියල් මිලියන 5ක් මිලියන 5 ලක්ෂ 50 ගෙවන්න කියනවා හරිද මොකක්ද ඒක දැන් මේක අද ලෝස් නේ ක්‍රිමිනල් ලෝස් එකක් ඉඳන් නැත්තම් අක්ක මිනිහා මල්ලකමක් නේ හරි නෑ මම ගන්න එක එහෙම අකයි අපරාධයක් ඉඳන් ඔයාට හම් වෙන එහෙම දඬුවමක් මිලියන 5ක් වෙන්නේ අද ලෝ එකක් අද ලෝ එක කියන්නේ ආගේ කෝට් ලෝ එකකින් තමයි ගැතින්නේ මේක මොකද්ද ලීගල් ඔබ්ලිගේෂන් එක එහෙම කිව්වට පස්සේ අර මිටියෙන් ගැහුවට පස්සේ ආයෙත් ගෙවන්න වෙනවනේ ඔයා අඬ කියනවා අනේ මගෙන් මේක අයින් කරන්නට සල්ලි නැහැ කියලා අයින් කරයිද නෑ දැන් මිටියෙන් ගහලා ඉවරයි මිටියෙන් අරතන්ට ඕඩර් කියලා ගහලා ඉවරයි හරිද ඔයා රටින් පයින්නවා රටින් පැන්නත් පොලිසියෙන් ඔයා හොයන් එනවා මේක ගෙවන්න හරිද ඔයාගෙන් හිතන්නේ නැහැ මේක රටින් ගියා කියලා ඔයා එල්ලිලා මැරෙනවා මැරෙන්න ඔයා කවුරුත් එල්ලලා මැරෙනවා ඒත් ඔයාගේ නමින් ඔයාගේ තියෙන නමින් ඒක අයින් වෙනවද මෙයා මේ සල්ලි ගෙවන්න තියෙන ඒ නම අයින් වෙන කවදාවත් අයින් වෙන්නේ නැහනේ ඒ කියන්නේ මේ කෝට් ටික මේ වගේ සිද්ධියක් නම් ඔයාට කිසිම ඕල්ටර්නේටිව් එකක් නැහැ මේ රුපියල් මිලියන 5 මිලියන වලින් ඔයාට බේරෙන්න කිසිම ඔයාට හැකියාවක් නැහැ හරිද එතකොට මේක මොකද්ද ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් ඒ හින්දා ඔයාට ඕන මේකට නම් ප්‍රොවිෂන් එකක් කරගන්න පුළුවන් මේක නවත් ටයිමින් එකයි ගෙවන්න ටයිමින් එකයි මේක දන්නේ නැත්තම් හරිද කියන්නේ දැන් කෝට් එක නා කිව්වොත් මම කාලේ පස් දෙන්නම් කිව්වොත් දැන් හරි මිනිත් 5ක් ගෙවන්න ඕනේ මට කාලේ පස් දෙන්නම් කියනවා ඒ වගේ අවස්ථාවක් හිතා ගන්න පුළුවන් විරල අවස්ථාවක් එතකොට ඒ වගේ වෙලාවක වට ප්‍රොවිෂන් එකක් වෙන් කරගන්න පුළුවන් මොකද ඒක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් මොකද ඒක කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් තියෙනවා ඒ වගේ මෙතන ඔයාලට කිසිම ඕල්ටර්නේටිව් එකක් නැහැ මේ මිලියන 5න් ඔයාලට බේරෙන්න එතන තේරුණා කියලා මොකද්ද මේ ඔබ්ලිගේටිව් ඉවෙන්ට් එකක් කියන්නේ මොකද ඔබ්ලිගේටිව් ඉවෙන්ට් එකක් කියන එක ඒක අනිවාර්යයි කියන්නේ මේක තිබුණාද මොකද ඒක අනිවාර්යෙන් එතන ඔයාලට කොස්ට් එක බැහැ කරන්න කිසිම ඕල්ටර්නේටිව් කියන කිසිම අපි කියනවා විකල්පයක් තියෙන්න බෑ හරි දැන් අපි එනවා ප්‍රොවිෂන් එක තියෙන දැන් අපි දැන් මෙච්චර කතා සාමාන්‍ය පොඩි කතාවක් කතා කරලා ඉවර වෙලා අපි ඇක්ටිවිටි එකක් කරලා දැන් තමයි කතා කරන්නේ මොනවාද recognition criterias of provisions ප්‍රොවිෂන් එකක් වෙන්න මොනවාද අපි සපුරාගත යුතු recognition criterias කියලා මුලින්ම
present obligation එකක් තියෙන්න ඕනේ. අපි කතා කරා හොඳට present obligation ගැන උඩ. අනිත් එක probability of resource outflow එක අනිවාර්යෙන් අපේ resource එළියට යනවා කියලා එතන භාව්‍යතාවයක් තියෙන්න ඕනේ. අපි කීයද අපි සමහරවිට අපි දන්නේ නැහැ කීයද කියවන්න කියලා. එතන probability එක තියෙන්න ඕනේ. අනිත් එක තමයි being able to make best estimate. ඒ කියන්නේ අපිට මේක reliably measure කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හරියටම best estimate එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද percent obligation එක තියෙන්න ඕනේ. අපේ resource outflow වෙන්න probability එකක් තියෙන්න ඕනේ. being able to make best estimate. අපේ ටියුට් එකේ තිබ්බේ reliably measure කරන්න පුළුවන්. එකෙන් දෙකම එකයි හරිද? හරි. එතකොට මේ best estimate එක අපිට ගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා නේ. best estimate එක past practices හරහා ගන්න පුළුවන්, නැත්නම් record හරහා ගන්න පුළුවන්, නැත්නම් opinion from experts ගන්න පුළුවන්, නැත්නම් similar legal events. මම example කියන්නම් මේ තුනටත් වෙලා වෙනවද දන්නේ ඔයගොල්ලන්ට. past event හිතන්න අපි අලුතෙන්ම පටන් ගත්ත බිස්නස් එකක් අද පටන් ගත්තේ. අපිට ඕනේ මේ අවුරුද්ද කරන sales වෙනුවෙන් අපිට warranty එකක් පොසිෂන් කරන්න. warranty hardware පොසිෂන් කරන්න බෑනේ. අනිවාර්යෙන් දැන් මේ තුන එකක් තියෙන්න ඕනේ. හිතන්න අපි දැන් මොකක් හරි අලුත්ම භාණ්ඩයක් පිළිම ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් හරිද? එතකොට මේ වගේ භාණ්ඩයක් කිසිතැනක ලංකාවේ නැහැ. එතකොට අපිට ඔපිනියන් එකෙන් එක්ස්පර්ට් ගන්න අමාරුයි නේ. ඔපිනියන් කියන්නේ සාමාන්‍ය මේකට ඉන්න වැලියු කරන කට්ටියන වැලුවේෂන්ස් ලයින් ඒගොල්ලන්ගෙන් අපිට ඔප්ෂන් එකක් ගන්න. ඔපිනියන් ඒගොල්ලන් අදහසක් ගන්නත් බෑ කීයක් වෙන් කරන්න කියලා. මොකද මේක අලුත් දෙයක් හින්දා. අපි දැන් අද පටන් ගත්තේ හින්දා මේකට අපිට පාස් ප්‍රැක්ටිසස් පාස් එක කිසි දෙයක් නැහැනේ. ඩීඑෆ්එස් කොහොමද අදාළ වෙන්නේ මොකක්ද භාණ්ඩය සම්බන්ධයෙන්. එතකොට මේකට ඔයාලට බෙස්ට් එස්ටිමේට් එකක් හදන්න බෑ. ඔයා මේක මුල් අවුරුද්දත් එක්ක කරන්නේ. ඔයාලට පාස් රෙකෝඩඩ් නෑ. ඔයාලට මේකට පොසිෂන් එකක් කරන්න බෑ. බෙස්ට් එස්ටිමේට් නැති හින්දා. හරිද? මේ අහන ප්‍රශ්නයක් කිව්වොත් මෙහෙම ඔයගොල්ලන්ගේ බිස්නස් එක අලුතෙන් පටන් ගත්තේ ඔයාලා විකුණන්නේ සබන් සමන්දම හදන්නේ ඕගොල්ලෝ පොසිෂන් එකක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ ගාව තියෙන්නේ ඔයගොල්ලෝ වගේම බිස්නස් එකක් කරන වෙනත් එන්ටිටි වෙනත් ව්‍යාපාරයක රෙකෝඩ් විතරයි වගාව තියෙන්නේ. අහනවා කරන්න මේක බෙස්ට් එස්ටිමේට් එකක් කරන්න පුළුවන්ද? මෙතන පොසිෂන් එකෙන් කරන්න පුළුවන්ද කියලා අහනවා. මම කියනවා බෑ කියලා. මොකද අපේ පාස් අපේ එන්ටිටි එකේ පාස් ප්‍රැක්ටිසස් and රෙකෝඩ් තියෙන නැතුව වෙන වෙන එන්ටිටි වල නෙමෙයි. ඒගොල්ලන් එෆිෂන්ට් වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ නිර්වද්‍යතාව වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට අපේම රෙකෝඩ් තියෙන්න ඕනේ පාස් ප්‍රැක්ටිසස් වල. අපේ මේවා තියෙන්න ඕනේ. නැතුව වෙන වෙනක අපේ සමාන හිතන්න මැලිබන් මංචි. දෙකම එක වගේනේ. ඒත් මංචියකට බෑ මැලිබන් එකේ පොසිෂන් එක මැරන්ටි දුන්නේ ඒව බලලා ඉවරලා මේගොල්ලන්ට වෙන් කරන්න බෑ. මංචියකට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේව තියෙන්න ඕනේ. පාස් ප්‍රැක්ටිසස් කිව්වම රෙකෝඩ් කිව්වම. හරිද? අනිත් එක ඔපිනියන් ෆ්‍රොම් එක්ස්පර්ට් ගත්ත මොකද්ද වැලුවේෂන් එකේ කට්ටියගෙන් අහන්න පුළුවන් සාමාන්‍ය කොච්චරක් වේද කියලා. අනිත් එක තමයි සිමිලර් ලීගල් කේස්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් නඩුවක් තියෙනවා නම් ඒ නඩුවට ඔයගොල්ලන්ට ගෙවන්න වෙන ගාණ ඔයගොල්ලන්ට එස්ටිමේට් කරගන්න පුළුවන්. එස්ටිමේට් ගන්න පුළුවන්. මේ හා සමාන පරණ නඩු තියෙනවා නම් ඒ වල ගිව්ව ගාණ 1900 බර ගණන් වල වුණත් කමක් නැහැ. අපිට ඒක ඒ වැලියු එක අපිට ප්‍රසන්ට් වැලියු කරගන්න පුළුවන් ඩිස්කවුන්ට් ෆැක්ටර් වලින්. දන්නවනේ NPV කරලා දෙනවනේ ඒ ලෝකාලේ. එතකොට අපිට මේ ඒ ගාණක් වුණත් අපිට දැන් ගාණට කරන්න පුළුවන් නේ. හරි. එතකොට අපිට හිතන්න මොකක් හරි දෙයක ලීගල් කිසිම නඩුවක් නැහැ කි ඊට කලින් ඒ වගේ. එතකොට අපිට එකට ඒ නඩුවට අපිට කිසිම ලීගල් ඉවෙන්ට් එකක් නැති හින්දා කලින් අපිට වෙන් කරන්න බෑ. අනිවාර්යෙන් ඒ වගේ නඩුවක් නැහැ ඒ වගේ තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් ලෝයර් කියනවනේ මෙච්චරක් ගෙවන්න දෙනවා කියලා. ඉතින් අර කියන ප්‍රශ්න හැවදිස්සම ලෝයර් කිව්වා කියන්නේ නේ. හරි. මේ බෙස්ට් එස්ටිමේට් ගැන කතා කරද්දී කතා කරන ඕන දෙයක් තමයි මොනවාද? ආවේදන one off events. one off event එකක් කියන්නේ මොකද්ද? large population එකක් කියන්නේ මොකද්ද? one off event එකක් කියන්නේ එතන තියෙන්නේ only one obligation. only
one obligation. Only one obligation. හරිද? හරි. ඒ කියන්නේ ඔයාට ෆුල්ෆිල් කරන්න තියෙන එක බැඳියාවයි තියෙන්නේ. හිතන්න ඔයා දැන් නඩු තීන්දුවකට ඔයාට වැරලා තියෙනවා නඩුවක්. ඔයාට ඒකේ මොකද්ද? ඔයාට එක ඔබ්ලිගේෂන් එකක් තියෙන ඔයාට නඩුවේ කම්පන්සේෂන් එක. ඒ කියන්නේ නඩුවේ වන්දිය ගෙවන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාට ඒ වගේ නඩුවක කියන්නේ එක ඔබ්ලිගේෂන් එකක් තියෙන ඉවෙන්ට් එක නම් එක ඔබ්ලිගේෂන් එකක් තියෙන්නේ ඒ කියන්නේ one off ඉවෙන්ට් එකක්. එක ඔබ්ලිගේෂන් එකක් තියෙන්නේ ඔයාට එතන බෙස්ට් එස්ටිමේට් එක හොයාගද්දී හරිද? ඔයාට ගන්න පුළුවන් most likely estimate නැත්නම් most likely outcome කියලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් එකේ. හරිද? එතකොට අපිට පරණ නඩුවන්න අපිට පරණ නඩු කියන්නේ සිමිලර් පරණ නඩු දිහා බලලා අපිට බලන්න පුළුවන් වැඩියෙන් ඒ කියන්නේ වැඩිම වතාවක් දීලා තියෙන්නේ කීයක් දීලා තියෙන්නේ මේ නඩුවට. ඒ කියන්නේ අපිට හොඳම අවුට්කම් එක. සමහර නඩුවල රුපියල් ලක්ෂ දෙකක් දීලා තියෙනවා. රුපියල් ලක්ෂ 3යි 4යි 5යි. ඒ ගොඩාක් බැලුවාම මේ වගේ සිමිලර් නඩු කේස් වලට රුපියල් ලක්ෂ 3ක් තමයි යන්නේ ගොඩක් වෙලා. ඒ කියන්නේ අපිට එතන අපිට තෝරගන්න සිද්ධ වෙනවා මේක තමයි හොඳම එස්ටිමේට් එක. ඒ කියන්නේ most likely එක. වැඩිම වතාවක් වෙලා තියෙන මේකකින් අපිට චූස් කරන්න වෙනවා මේ වැඩිම වතාවක් තියෙන හින්දා අපිට ඒක most likely outcome එක කියලා ගොඩක් වෙලා ප්‍රශ්න දෙන්න පුළුවන්. හරි එතකොට most likely outcome එක තමයි අපි ගන්න මේ one off events වලදී. හරිද? හරි. large population events කියන්නේ එතන more than one එතන කියන more than one කියන්නේ මේ දෙකේ ඉඳලා ලක්ෂයක් වුණත් වෙන්න පුළුවන්. හරි. මොනවද more than one කියන්නේ එකට වැඩි ඔබ්ලිගේෂන් තියෙනවා. හිතන්න දැන් වොරන්ටි දුන්නා නම් කාට වොරන්ටි දුන්නා නම් ඔයා විකුණන භාණ්ඩෙට එතන එක ඔබ්ලිගේෂන් එකක් තියෙන්නේ. එක්කෙනෙක් දිල්ලන් ඉන්නේ නැහැ. ඔයාගේ බඩු ගත්තනම් කෝටියක් දෙන එක ගත්තනම් ඔයාට මේක ඉල්ලන් වෙයි කියලා තමයි ඔයාගේ පාස් ප්‍රැක්ටිස් එක අපි හිතමු ඔයා කෝටියකට එක්කනම් කියන ඔයා දැන් තියෙන්නේ 180ක 150ක් තමයි ඉල්ලන් වෙන්නේ කියලා. ඒකට කෝටියෙන් 150ක් කියන්නේ ලක්ෂ 500ක්. සෝරි. ලක්ෂ 50ක්. ලක්ෂ 50ක්. ලක්ෂ 50ක් නේද? ලක්ෂ 50ක් මේක ඉල්ලන් වෙනවා. ඒ කියන්නේ ඔයාට උතන ලක්ෂ 50 දෙනෙක්ගේ ඔබ්ලිගේෂන් කියන බැඳියාවක් තියෙනවා මේ වොරන්ටි වලට වොරන්ටිවා පියවන්න. ඒ කියන්නේ එතන වලට ඔබ්ලිගේෂන් ගොඩාක් තියෙනවා. වොරන්ටි වගේ දේවල්. හරිද? එතකොට ඔයාට කරන්න තියෙන්නේ weighted value of possible outcome. ඒ කියන්නේ ඔයාට කියනවා මේ සුළු ඒවා 100 කියන්නේ ඔයා වික්ක දේවල් වලින් සුළු ඒවා වලින් 100ට අපි පොඩ්ඩක් මම ටයිප් කරොත් හිතන්න ඔයා දැන් මේ වික්ක මිලියන එක දේවල් එක්ක. එතකොට ඒකෙන් ඔයාට කියනවා මේකෙන් සුළු වැරදි කට්ටිය සුළු රිපෙයාර්ස් කට්ටිය 10%ක් එයි. තව එතකොට ඔය ලොකු රිපෙයාර්ස් කරන කට්ටිය තව 20ක් විතර එයි. නේ? එතකොට එහෙම කිව්වාම ඔයා එතන ගන්නේ වෙයිට් කරලා ගන්න. ඒ කියන්නේ මේ රුපියල් ලක්ෂයට 10% බන්නවා. ආයෙ 20කුත් බන්නවා. එතකොට මේ ටෝටල් එක ගන්න. රුපියල් 10ට රුපියල් මිලියන් 10ක් කියන්නේ රුපියල් ලක්ෂයක්. හරිද? එතකොට මෙතන රුපියල් ලක්ෂ දෙක. එතකොට ඔයා මේකේ අර අවුට්කම් වල weighted average ගණනක් ගන්න. නේ? මේ අවුට්කම් එකෙන් ගන්න possibility එකත් එක බලලා ඔයාට එතකොට probability එකක් දෙනවා මේක වෙන්න පුළුවන්. එතකොට 10% මෙච්චරක් කියන එක ඒකට කියනවා. මේකෙන් 10%ක් වෙන්න පුළුවන් කියනවා. 20ක් වෙන්න පුළුවන් කියලා ලොකු ඒවා. එතකොට මේක වෙන්න පුළුවන් probability එක දුන්නට පස්සේ අපි හිතුව මේ 10ක් ඉල්ලන් යන්න පුළුවන් probability එකක් තියෙනවා කියලා. මේ රුපියල් ලක්ෂයක් ඉල්ලන් යන probability එකක් තියෙනවා 90 probability එකක් තියෙනවා. එතකොට එන්න මේක 10ක් තමයි සාමාන්‍යයෙන් වොරන්ටි පියවන්න වෙන්නේ. ඒක දැන් අය හරව කට්ටිය එනවත් එක්කනේ. ඒ හරවල එන්න පුළුවන්. මේ ලක්ෂෙත් අර කට්ටිය ඉල්ලන්න එන්න පුළුවන් භාවිතය අපි හිතමු 90ක් කියලා. එතකොට මෙතනින් එන්නේ ලක්ෂ 9ක් එන්නේ. හරිද? එතකොට මේ අපි හිතමු මේ ලොකු රිපෙයාර්ස් කරන කට්ටිය ගොඩක් වෙලාවට
195ක් වෙනවා කියලා. එතකොට එතන ගන්න තියෙන්නේ 1,95,000 ගන්න වෙන්නේ. නේ? හරි 95,000 නේ. 1,90,000 ගන්න වෙන්නේ. එතකොට අර අපි අර weighted of අපි ඔක්කොම වෙන්න පුළුවන් outcome වල අපිට වෙන්න පුළුවන් ඔක්කොම මේ obligation වල අපි මේ සාමාන්‍ය අගය තමයි ගන්න මෙතන. මෙතන සාමාන්‍ය අගය 20 මේ 28,1000යි. කියන්නේ තමයි සාමාන්‍යයෙන් කරන්න තියෙන මේ percentage වැඩි කරලා ගන්න තියෙන ගානට මේ වගේ. හරිද? weighted average තියෙනවා. මේකෙන් ගණක් කරන්න ඉස්සරහට. ඉස්සරහ වීඩියෝ එක මම කරන්න අනිවාර්යෙන් කරලා දානවා. හරි. එතකොට මේ large ovulation event එකක් නේ අපි එතන weighted value එකක් තමයි ගන්න. එතන probabilities එහෙම දීලා තිබ්බාම හරිද නැත්තම් ගන්න ලේසි. හරි. අපි ඊතර one off event එකක් කියන්නේ more than one obligation තියෙන්නේ. අපි ගන්න weighted value of possible outcomes ගන්න. හරිද? හරි සාමාන්‍යයෙන් warranty එකක් කිව්වම අපි සාමාන්‍ය ගන්න හැමෝගෙමනේ මෙච්චරක් ඉල්ලන් එහෙම කියලා. හරි. දැන් මේ කොටස ඉවරයි. දැන් කතා කරන්න යන්නේ special instances with provisions. හරිද? special instances with provisions. අපි මුලින්ම කතා කරනවා ඒක දෙන දේ තමයි onerous contract. onerous contract. මොකද්ද මේ onerous contract එකක් කියන්නේ? හරි. onerous contract එකක් කියන්නේ contract in which the unavoidable cost meeting contract exceeding the economic benefit expected to be received under it. ඒ කියන්නේ මොකද්ද මේ onerous contract? ඒ කියන්නේ අපි contract එකකින් කියන්නේ අපිට unavoidable අපිට කියන contract එකක් නිසා අපිට unavoidable cost තියෙනවා. හරිද? අපි සාමාන්‍ය contract එක අපිට සාමාන්‍ය contract එකේ එක භාගයක් කියන අපි cost එකක් දැල්ලම අපි දෙයක් ලබා ගන්න ඕනේ. contract එක කියන්නේ ඒකනේ. අපි දෙයක් දීලා ඒක ගන්න ඕනේ. එතකොට අපි මේ දරන වියදම ගොඩක් වෙලාවට අපි ඊට ආදායම බලාපොරොත්තු වෙනවා. මොකක් හරි unavoidable දෙයක් ඉඳලා අපේ මේ අපිට හම් වෙන ගාන අපි දෙන ගානට වැඩිය අඩු වෙනවා. අපිට පොසිෂන් එකක් ගන්න පුළුවන්. හිතන්න හැම දෙයක්. අපි අවුරුදු 5කට ගන්නවා කුලියට. රෙන්ට් එකට ගන්නවා බිල්ඩින් එකක් ගන්නවා. හැම අවුරුද්දම අපි රුපියල් ලක්ෂයක් ගෙවනවා. අවුරුදු 5 ගත්තාම රුපියල් ලක්ෂ 5ක් යනවානේ. හිතන්න දැන් මුල් අවුරුද්දේ ඔයා මේ බිල්ඩින් එකේ වැඩ කළා ඔයාට net amount net income එකක්. ඒ කියන්නේ සුද්ධ කියන වියදම් අඩු කරපුවාම ඔයාගේ සුද්ධ අගයක්. හරිද? සුද්ධ අගය ආවා. දැන් මේ රෙන්ට් ටික ටික අඩු කරන්න නැතුව මම කියන්නේ. ඒ කියන්නේ ඔපරේටින් එක ටික අඩු කරලා ඉවර වෙලා මේ වාට net income එකක් ආවා. අපි හිතමු 8 lakhs කියලා. 8 lakhs තමයි ඔයාගේ මේ රෙන්ට් එක අඩු කරන්න කලින් තියෙන මේ වගේ net profit එක වගේ එකයි. එතකොට ඔයාට මෙතන ඔයාගේ රුපියල් ලක්ෂ 7කින් වැඩි ඔයාගේ ඉන්කම් එක. net income එක නේ. එතකොට ඔයාගේ benefit වැඩි. දෙවෙනි අවුරුද්දෙත් ඔයාට ලක්ෂ 10ක් හම්බ වෙනවා. එතකොට ඔයාගේ ගොඩක් වැඩිනේ. මම කියන්නේ රෙන්ට් අඩු කරන්න කලින් රෙන්ට් එක ගන්න කලින්. ඒතර එතනත් ඔයාට රෙන්ට් එක කවර්ලා ලක්ෂ 9කුත් ලාභයක් තියෙනවා. තුන්වෙනි අවුරුද්දෙත් ඔයාට ලක්ෂ 15ක් හම්බ වෙනවා. හරිදනේ? හරි. එතකොට දැන් තුන්වෙනි අවුරුද්ද ඉවර වුණාට පස්සේ මේ බිල්ඩින් එකේද වැඩ කරන්න හරියන්නේ නැහැ කියලා ඔයාලට තේරෙනවා. මොකද මේ තියෙන හයිවේ එකක් ළඟින් හදලා හින්දා මේ කියලා හදන්න මේ ළඟදී හයිවේ එකක් දැන් හැදුවා. එන්ට්‍රන්ස් එකේ තියෙන හයිවේ එකේ අර මැද හරියට සෙට් වෙන්න. හරිද? ඒ හින්දා දැන් ගොඩක් අපිට වාහනේ ගෙන්න ගන්න අමාරුයි මේ අස්සේ පාරවල් හින්දා. දැන් මෙතන පොඩ්ඩක් තේරෙනවා සෙට් නැහැ කියලා ඔයගොල්ලන්ට. ඔයා ලීස් එකෙන් දැන් මෙතන ඔයාලට වැඩ කරන්නත් බෑ. කියන ඔයාලට වැඩ කරලා වැඩක් නෑ. ඔයාලට ඉස්සර වැඩ කරන්න බෑ. නැත්තම් මෙතන කරන්ට් එක ගන්න අමාරුයි. නැත්තම් මෙතන එන කේස් තවාගතින් වරද්දක් කළාම මෙතන වැඩ කරගන්න බෑ. ඒ වගේ දෙයක්කින් දැන් ඔයාලට අනිත් අවුරුද්දේ මෙතන ඉන්න බෑ. ඉන්න ඕනේ නෑ ඔයාලට. මෙතන වැඩ කරගන්න බෑ. ඔයාලට ලාභයක් හම්බෙන්නේ නෑ. ඔයාලට දන්නවා ඔයාලට කිසිම දැන් අන්තිම අවුරුද්දේ හම්බෙන්නේ නෑ වගේ හිතනවා.
ඔයා ගිහිල්ලා කියන රෙන්ට් අයිතිකාරයට කියනවා මට තව මේක ඉන්න බැහැ මේ මෙහෙම දෙයක් වුණා දැන් මෙතනින් මට එච්චර මේ කරගන්න විදියක් නැහැ අරන් යන්න විදියක් නැහැ මට කිසිම ඉන්කම් එකක් ගන්න බැරි දත්තක දැන් මේ බිල්ඩින් එක තියෙන්නේ කියනවා රෙන්ට් එක්කෙනා කියනවා ඔයාට එහෙම කරන්න බෑ රෙන්ට් ඇග්‍රීමන්ට් එකේ හැටියටයි මම කැමති විදියටයි ඔයා මේ අවුරුද්දක මේක තියාගන්න ඕනේ කියනවා ඒ වගේම මට මුඩිය ගෙවන්නත් ඕනේ කියන අනිත් අවුරුද්දකේ ලක්ෂ හරිද දැන් අරය කියනවනේ දැන් ඇග්‍රීමන්ට් එකක් ඉවර නම් දෙන්නම හා කියන්න එපා. එතනවා හා කියන්නේ ඔයා විතරයි අරයා බෑ කියලා කියන්නේ. එතකොට ඔයාලට මේක ඉවර කරන්න බෑනේ. එතකොට දැන් මට මෙතන දැන් මේ අවුරුද්ද ඔයාලට ලක්ෂ 7ක ලාභයක් ආවනේ. 8න් ලක්ෂයක් ගියට පස්සේ මේ අවුරුද්ද ඔයාලට ආවේ කීයක්ද? රුපියල් ලක්ෂ 9ක ලාභයක් ආවා. එතන වලට කීයක් ආවද? රුපියල් ලක්ෂ 14ක ලාභයක් ආවා. හරිද? ඒත් දැන් මේ තුන්වෙනි අවුරුද්දේ ඔයාලට කිසිම ඉන්කම් එකක් හම්බෙන්නේ නැහැ හින්දා ඔයාලට ෂුවර් මේ වැඩේ හින්දා. ඒත් දැන් ඔයාලට දැන් පඩි ගෙවන්න ඔයාලට දැන් රෙන්ට් එක ගෙවන්න එනවනේ. එතකොට ඔයාලට රුපියල් ලක්ෂයක් ගෙවන්න වෙනවා. ඒත් අවුරුද්දත් ගෙවන්න වෙනවා. නේ? ඔයාලට කිසිම ඉන්කම් එකක් හම්බෙන්නේ නැහැ අනිත් අවුරුද්දකේ ඔයාලට ගෙවන්න වෙනවා. හරිද? දැන් මෙතන මොකද මේ කොන්ට්‍රැක්ට් එකකින්ද ඔයාලට අන්අවොයිඩබල් කොස්ට් එක වෙලා තියෙනවා මේ රුපියල් ලක්ෂ 2ක. ඒ ලක්ෂ 2ම මොනවාද? දෙකම ඔයාගේ අවුරුද්දකේ ඉන්කම් එකට වැඩි. නේ? හරිද? එතන වක්‍රි වාට අනුව රුපියල් 10000ක් හම්බුනා. ඒතකොට ඔයාගේ එතනින් ඔයාට ඔයාගේ අන්අවොයිඩබල් කොස්ට් එක 90000ක් යන්නේ. 10000ක් හම්බ නඩුව ගන්න. ඒත් විතර 10000ක්වත් හම්බෙන්නේ නැහැ රුපියල් 0යි ඔයාට. 70000ක්වත් හම්බෙන්නේ නැහැ මොකක් හරි දෙයක් සිද්ධ වෙලා හින්දා. එතකොට මේ අපිට මේ LG 37 කියනවා මේ වගේ අවස්ථාව. ඒ කියන්නේ දැන් තුන්වෙනි අවුරුද්ද අවසාන හිතන්න අපි දැන් ඉන්නේ තුන්වෙනි අවුරුද්ද අවසානයේ ඉන්නේ අපි දැන් මේ කතා වුණේ තුනේ අවසානයේ දැන් මේ කතා වුණේ මේක ඉවර කරන්න රෙන්ට් එක. දැන් එහෙම දෙන්න බෑ කියද්දි අපිට පුළුවන් මේ ඉදිරි අවුරුද්දකේ 40 එකටයි 50 එකටයි ඒකෙන් වෙන අර අන්අවොයිඩබල් කොස්ට් එක වෙනුවෙන් අපිට පුළුවන් ප්‍රොවිෂන් එකක් වෙන් කරන්න. හරිද? ප්‍රොවිෂන් එකක් වෙන් කරන්න පුළුවන්. එතකොට ඩිස්කවුන්ට් රේට් දීලා තිබ්බොත් ඔයාලට දැන් මේ දෙකම අවුරුද්දක නැති වෙන්නේ. ඒත් ඔයාලට ඩිස්කවුන්ට් රේට් බලලා තමයි කරන්න වෙන්නේ. හරිද? ඩිස්කවුන්ට් රේට් බලන්නදී මේ තව වීඩියෝ එකකින් ගණන් එක මම කියලා දෙන්නම්. මේ දැනට හිතා ගන්න තියෙන ඕගොල්ලන්ට මේ රුපියල් ලක්ෂ 2 ඔයාට අද වට ප්‍රොවිෂන් කරන්න පුළුවන් ඔයාගේ කරන්ට් ඇසෙට් වල. හරිද? ප්‍රොවිෂන් අපේෂන් දාන්න පුළුවන්. මේ මොකද ඒක ඔනරස් කොන්ට්‍රැක්ට් එකක් කියලා හින්දා. හරිද? සමහරලාට දැන් මෙතන යම්කිසි ගාණක් වට හම්බෙනවා. සාමාන්‍ය පොඩි ගාණක් හම්බෙන්නේ. එස්ටිමේට් කරන්න තමයි පොඩි ගාණක් හම්බෙන්නාට මේ එතකොට දැන් උතන එක්කෙනෙක් කියන්න පුළුවන් මෙතන එතකොට ලයබිලිටි එකක් එන්න පුළුවන් අපි දැන් ගාණක් දන්නවා අවුරුදු ගාණක් දන්නේ නැද්ද කියලා. හරිද? මම අර ඔනරස් කොන්ට්‍රැක්ට් එකක් කියන මොකද්ද කියලා මම පෙන්නන්න විතර කරේ. හරිද? මම මේ 0 කරලා ගත්ත ලේසියට. සාමාන්‍ය 0 වෙන්නේ නැතුව ඔතන මේ ලක්ෂ ඉක්මවන්නේ නැති පොඩි ගණන් ගැන කියලා හිතනවනම් අපිට එස්ටිමේට් එකක් කරලා ඒක ගා ගන්න පුළුවන් ලක්ෂ මේක සාමාන්‍ය ගාණක් එස්ටිමේට් කරලා ගන්න පුළුවන්. එතකොට අපි ගාණ අන්සර්ටන් මේ අපේ කාලේ කොහොමද අවුරුද්දක තමයි යන්නේ. එතකොට මම මේ ලේසි වෙන්න 0 කරලා ගත්තේ සමහරවිට උත්තර ගොඩක් වෙලාවට දෙනවා නම් දෙන්නේ. මේ යම්කිසි මුදලක් හම්බ වෙනවා. එතකොට ඔයාලට ඒ හම්බෙන මුදල ඔයාලට එස්ටිමේට් එකක් කරලා දැන් මෙතන මම කරේ එස්ටිමේට් එකක් කරේ. බිංදුවක් කියලා මම එස්ටිමේට් කරා ඉන්කම් එක ගන්න පුළුවන්. එතන ඔයාලට ෂුවර් කරන්න බෑ බිංදුවක් තමයි හම්බෙන්නේ කියලා. ඔයාලට මැද්දෙන් අපි අනාගතේ මුල් කියන්න බෑනේ. අපි ඇසියුම් කරනවා රුපියල් ලක්ෂක අපි රෙන්ට් කරලා ගෙවන්න කිසි දෙයක් කරන්න බෑ කියලා. ඒ හින්දා ටයිම් එක ෂුවර්, amount එක අන්ෂුවර්. ඒ amount එක ඉකොනොමික් බෙනිෆිට් වාට ඉක්මවන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා මේක ඔනරස් කොන්ට්‍රැක්ට් එකක් වාට මේ ලක්ෂ 2කම දාන්න පුළුවන් පොසිෂන් එකක් විදියට. වාගේ SOFP එකේ. වාගේ ඩිස්කවුන්ට් රේට් තිබ්බොත් මේ ඩිස්කවුන්ට් කරලා දාන්න ඕනේ. හරිද? හරි. එතන මොකද්ද ඔනරස් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ මෙතන ඔයගලන්ට තේරුණා කියලා. හරි. අපි අනිත් වීඩියෝෙන් කතා කරමු මොකද්ද රීස්ට්‍රක්චරින්
කියන්න කියන මේ ස්පෙෂල් ඉන්ස්ටන්ටර්ස් යටතේ හරි මං අනිත් වෙලෙන් කතා කරන්න ඉතුරු ටික මේ පාඩමේ හරි